දැන් අපි ගහන්න යන ළමයි අද දවසේ අපි ගහන දෙවෙනි chart එක ගිය සතිය වගේම පොඩි කොලයක් හරහට ගත්තා නම් ප්‍රමාණවත් දෙවෙනි chart එකට අපි ඉස්සල්ලාම උඩින් දාමු ළමයි මේව දන්නේ තියලා මම කියලා දෙන්නම් උඩින්ම දාන්න සූක්ෂම හා සාර්ව සංකල්ප සූක්ෂම හා සාර්ව සංකල්ප සූක්ෂම හා සාර්ව සංකල්ප හරි right අපි දෙපැත්තට බෙදාගමු මේක ළමයි සූක්ෂමයි සාර්වයි මේ පැත්තේ අපි පෙන්නනවා සූක්ෂම සංකල්ප මේ කෙරවලටම ගන්න දෙකකට විතර යද බෙදෙන්නේ ළමයි මේ පැත්තේ පෙන්නනවා අපි සාර්ව සංකල්ප ওই chart එකම බෙදෙන්නේ ඔච්චරයි සූක්ෂමයි සාර්වයි විතරයි හරි ගිය සතියේ පන්තියේ රෙකෝඩින් එකක් ගන්න පුළුවන් මොන හරි සමහර ළමයි මැසේජ් දාලා තිබ්බා කරන්ට් එක ගියා ෆෝන් එක ඔෆ් වුණා ඒගොල්ලන් රෙකෝඩින් එක ගන්න පුළුවන් ගිය සතියේක අද ඒකත් ඔයාලට මොන හරි වුණොත් ඉඳලා කරගන්න බැරි වුණොත් ගන්න පුළුවන් බය වෙන්න එපා එතකොට මේ පණිවිඩ දෙකක් තියෙනවා ඒ නිසා ඔය කට්ටියට අතරමැද ප්‍රශ්න එන්න කලින් මම කියන්නම් පළවෙනි පණිවිඩය තමයි අපි 2023 ළමයිගේ පන්ති පටන් ගන්නවා හෙට දෙවෙනි බැච් එක කණ්ඩායමක් පටන් ගන්න තියෙන්නේ මේ තමයි දෙවෙනි කණ්ඩායම හරිද එතකොට ඒගොල්ලන්ට ටියුට් ගන්න පුළුවන් කොහොමද පන්තියට සහභාගී වෙන්නේ කොහොමද ඒ විස්තර ටික සේරම අපි වලට හෙට දෙන්න යදයි කියන වෙලාවක් නැහැ හෙට ළමයි සැප්තැම්බර් 15 බදාදා උදේ 10 මාර ඉඳන් 12 මාර වෙනකන් 2023 ළමයිට අපි පටන් ගන්නවා අලුත් කණ්ඩායම මුලින් ඉඳන් උගන්වනවා මේගොල්ලන්ට මේ අද උගන්වන ඒවා පවා ඒගොල්ලන්ට මුලින් ඉඳන් උගන්වනවා පළවෙනි ටියුට් එකේ ඉඳන් උගන්වනවා මේක වෙනම කණ්ඩායමක් ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ අලුත් එකට එතකොට සැප්තැම්බර් 15 බදාදා උදේ 10 මාට පටන් ගන්නවා 23 අයට ඔයාලට දැන් හෙට පන්තියට සහභාගී වෙන්න පුළුවන් ලින්ක් එක එවයි දැනට මේ වෙලාවේ තියෙන සමහර අයට නැත්නම් අද හවස වෙද්දී අනිවාර්යෙන් එවයි. කියන්නේ මේ පන්ති උරුණාට පස්සේ එවයි. හරිද? තොරා මේක හෙට නොමිලේ සහභාගී වෙන්න පුළුවන් ඔයාට. හරි? ඒතර ඇත්තටම මෙතනදී මම ඔයාලට ප්‍රධාන වශයෙන් කියන්නේ ළමයි ඉකෝන් ගොඩ දාගන්නේ පාඩම් කරලාද? ඉකෝන් ගොඩ දාගන්නේ පාඩම් කරලාද ගණන් හදලාද? 22 අය නම් පොඩ්ඩක් දන්නවා ඇති. මොකද කරන්න ඕනේ කියලා. 23 ළමයිට මම කියලා දෙන්නේ ඉකෝන් කියන්නේ ගණන් හදන්නද තියෙන්නේ පාඩම් කරන්නද තියෙන්නේ ප්‍රස්තාර අඳින්නද තියෙන්නේ ඕන එහෙම දාන්නත් පුළුවන්. දැන් මේ පාඩමේ ප්‍රස්තාරනේ තියෙන්නේ. ප්‍රස්තාරද තියෙන්නේ. නේ? ඔන්න ඔය කොටස් ටික තමයි අපි ඉගෙන ගන්නේ හෙට පන්තියේ ඉකෝන් ගොඩ යන්නේ මේ තුනේ මොකක් කරලාද? ප්‍රස්තාර ඇඳලාද පාඩම් කළාද ගණන් හදලාද? 23 ළමයිට කියලා දෙන්න බෑ ඒක. හරිද? අපේ පාඩම් 10ක් තියෙනවා ප්‍රධාන වශයෙන් 12ක් කියමුකෝ 12ක් තියෙනවා. ඒ 12 කොහොමද අපි මේ තුනට බෙදාගෙන ගානට කරන්නේ සහ 23 ළමයි ඇයි ඉකෝන් කරන්න ඕනේ ආර්ට් කරන අය විශේෂයෙන් නේ කොමර්ස් කරන අයත් ඉකෝන් තෝරගත්තොත් මොනවාද ඒකේ තියෙන ප්‍රතිලාභ කියන එක මම හෙට කියනවා ඕගලන්ට 22 ළමයිගේ රිවිෂන් පන්ති පටන් ගන්නවා අපි ඒකත් මේ මාසේ ෆ්‍රී යන පන්තියක් හෙට 22 ළමයිගේ පන්ති පටන් ගන්නවා අපි සැප්තැම්බර් 20 මේකට 23 ළමයි විතරක් එන්න මේකට 22 ළමයි එන්න එපා අපරාධ. හරිද ඔයගොල්ලෝ දන්නවා අයෝ. අපි 22 ළමයිගේ රිවිෂන් පන්ති පටන් ගන්නවා සැප්තැම්බර් 20 සඳුදා. පරිදාට එන්න පුළුවන් පන්තියට. හරිද? උදේ 8:10. උදේ 8:10 එන්න පුළුවන්. මේකට එන්න බැරි ළමයිට මම වෙනම රිපීට් දවසක් දානවා. ඒක මම තාම ඩිසයිඩ් කරේ නැහැ කවද දාන්න කියලා. දැනට රෙකෝඩින් එක ගන්න පුළුවන් තත්ත්වයක තියෙන රිපීට් එක උත් දාන්න. හරිද? මේකට 22 හැමෝම ඉන්න ඕනේ ආ. මේකට 22 හැමෝම ඉන්න ඕනේ. මේකට 23 ළමයි විතරක් එන්න. මම මේකට පෝස්ට් එකක් දාලා තියෙනවා. මම අද මේකට පෝස්ට් එකක් දානවා. රිවිෂන් එකට. හරිද? right. එන්න පාඩමට. ළමයි සූක්ෂම කියන්නේ
සමස්ත ආර්ථිකය ගැන අධ්‍යයනය කරන එකද ආර්ථිකයේ කුඩා විචල්‍ය ගැන අධ්‍යයනය කරන එකද? සූක්ෂම කියන්නේ ආර්ථිකයේ කුඩා විචල්‍ය ගැන අධ්‍යයනය කරන එක. අපි දන්නේ නැති නිසා අපිට ලියලා තියාගමු. ආර්ථිකයේ ප්‍රතිතරුවක් දාලා වෙන පෑනකින් ආර්ථිකයේ කුඩා විචල්යක් පිළිබඳ ආර්ථිකයේ කුඩා විචල්යක් පිළිබඳ අධ්‍යයනය කිරීමයි. ආර්ථිකයේ කුඩා විචල්යක් පිළිබඳ අධ්‍යයනය කිරීමයි. අධ්‍යයනය කිරීමයි. හරිද? මේ දෙක විතරයි අඳින්නේ. ඊට පස්සේ වෙන chart එකකට යන්න ඕනේ. මේ කෙරවලේ ලියන්න සාර්ව කියන්නේ කුඩා විචල්යක් ගැන අධ්‍යයනය කරනවද සමස්ත ආර්ථිකයේද? සාර්ව කියන්නේ සමස්ත ආර්ථිකය. කරවලා ලියන්න. සමස්ත ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. සමස්ත ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එතන highlight කරගන්න ළමයි කුඩා විචල්‍ය කියන එක highlight කරගන්න. මෙතනින් සමස්ත ආර්ථිකය කියන එක highlight කරන්න. මම දැන් ලුවාවේ මෙච්චරයි තාම කරේ. කුඩා විචල්‍ය කියන එක highlight කරන්න. මෙතන සමස්ත ආර්ථිකය කියන එක highlight කරන්න. හරි. දැන් මෙතන අපි ඉගෙන ගන්නවා ළමයි සූක්ෂම සංකල්ප කීපයක් කුඩා ඒවා කීපයක්. දැන් නිෂ්පාදනය කියමයි ඉගෙන ගන්න කුඩා ඒවට වඩා මම ටික වෙනස් ටිකක් කියන්නේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕන නිසා. දැන් කිරිපිටි වෙළඳපොලේ හිඟවීම, ගෑස් මිල ඉහළ යාම මේ දවස්වල වෙන දේවල් නේ. වීතොග නොමැති වීම මේ වගේ එක භාණ්ඩයකට අදාළ සිද්ධියක් අපි කියන්නේ සූක්ෂමයිද සාරවයිද? එක භාණ්ඩයක් ගැන. අසීනි මිල ඉහළ යාම නේ, ගෑස් මිල ඉහළ යාම, වීතොග සැඟවීම වගේ එක භාණ්ඩයකට අදාළ සිද්ධි වලට අපි කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. පුද්ගලයෙකුගේ වැටුප ඉහළ යාම, ආයතනයක් ලාභ ලැබීම, රජයේ ව්‍යාපාරයක් පාඩු ලැබීම මේ වගේ ඒවා සූක්ෂම. ඒතර සූක්ෂම කියන්නේ හැම වෙලේම පුද්ගලයෙක්. මම මෙතන ලියන්නේ ඒක පළවෙනි chart class එක කියන්නේ තියෙන්නේ පුද්ගලයෙක්, ව්‍යාපාරයක්, භාණ්ඩයක්, කොටිම වෙළඳපළක්. දැන් වී වෙළඳපළ. හරිද? ඒ වගේ එකක් ගැන අධ්‍යයනය කරනකොට කියන්නේ සූක්ෂම. දැන් මේවා පොලි අනුපාත ඉහළ යාම, විනිමය අනුපාත ක්ෂය වීම ඔය මේ දවස්වල වෙන්නේ ආර්ථික වර්ධනය. අන්න ඒ වගේ සමස්ත ආර්ථිකයට තමයි කියන්නේ සාර්වාර්ථික විද්‍යාව. ඒතර මෙතන අපි ලිව්වේ ආර්ථිකයේ කුඩා විචල්යක් පිළිබඳ අධ්‍යයනය කිරීමයි. ඒකට බරන ලියා ගන්න මේ තියෙන ආර්ථිකයේ කුඩා විචල්යක් පිළිබඳ අධ්‍යයනය කිරීමයි. මෙතන තියෙන්නේ සමස්ත ආර්ථිකයේ පිළිබඳ අධ්‍යයනය කිරීමයි. මෙන්න මෙතනින් පහළට අපි ලියා ගන්න යන්නේ ළමයි සූක්ෂම කීපයක්. හරිද? ලියන්න පළවෙනි එක හිඟකම. ලියන්න පළවෙනි එක හිඟකම. right. කොහොමද හිඟකම පෙන්වන්නේ? එතකොට මේ වගේ පොඩි පස්වාරයක්. හිඟකම ආර්ථික විද්‍යාව වෙන ලොකු සංකල්පයක්. හිඟකම. මම මේ ඇඳි ස්ථාවර එකද වැඩෙන එකද හීනවන එකද? මම ඇඳේ වැඩෙන එකක්. නිකන් පාරේ යන ගමන් නිෂ්පාදනකයා මයිමක් ඇඳලා අපි අඳින්නේ වැඩෙන එකක්. ඇයි ඒ? නිකන් පාරේ යන ගමන් නිෂ්පාදනකයා මයිමක් ඇඳලා අපි අඳින්නේ වැඩෙන එකක්. ඇයි ඒ? අන්න හරි. වඩා ප්‍රායෝගිකව දකින්න පුළුවන් මේක කියලා අපි කියවන ගීස තියෙන්නේ. right. හිඟකම කියන්නේ මගේ අවශ්‍යතාව වුණා සම්පූර්ණ කරගන්න මල් ළඟ තියෙන සම්පාත් ප්‍රමාණවත් කියන එකද ප්‍රමාණවත් නැහැ කියන එකද?
මගේ ඌමනා සපුර ගන්න සම්පත් ප්‍රමාණවත් නැහැ. ඔයා ළඟ තියෙන සම්පත් ප්‍රමාණවත් ඔයාට ඔයාගේ හැම අවශ්‍යතාවයක්ම සම්පූර්ණ කරගන්න නෑ නේ අනේ මදිනේ. මොනවද ඔයාට මදි වෙලා තියෙන්නේ මේ දවස්වල? කියන්න බලන්න. මදි වෙලා තියෙන්නේ මොනවද මේ දවස්වල ඔයාට? data. සමහරවිට කාලය. සල්ලි. ඔය තියෙන්නේ. තව මොනවද? data මදිලු, කාලය මදිලු, සල්ලි මදිලු. ඔව්. ඔය අවසානයේ හැමකම කරකිලා යන්නේ. සිග්නල් උත් මදිලු සමහර අයට. රයිට්. එතකොට හිඟකම. එහෙනම් හිඟකම කියන්නේ ළමයි මට මගේ ඌමනා සම්පූර්ණ කරගන්න බෑ කියන එකනේ. ඔයාට මෙන්න මේ වගේ තැනක ඉඳන් භාණ්ඩා සේවා හදන්න පුළුවන්ද? මෙතන ඉඳන් භාණ්ඩා සේවා හදන්න පුළුවන්ද? මේ තමයි හැකියාව මෙතන හදන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි සියලුම සම්පත් පාවිච්චි කරලාද? මෙතන ඉන්නවා කියන්නේ. සියලුම සම්පත් පාවිච්චි කරලා නැහැ. මෙතන භාණ්ඩ හදන්න පුළුවන්ද ඔයාට? පුළුවන්. එතන සියලුම සම්පත් පාවිච්චි කළාද? ඔව්. හැබැයි මෙතනට යන්න පුළුවන්ද? බෑ. එතනට යන්න මල් ළඟ සම්පත් ටිකක් නැත්තම් ඔයා හිඟකම පෙන්වන්නේ ඇතුළත ලක්ෂයකින්ද මත ලක්ෂයකින්ද පිටත ලක්ෂයකින්ද? මෙන්න මේ වගේ පිටත ලක්ෂයකින්. හරි. ඔයා මේ වගේ එළිය ලක්ෂයක් දාලා ඒ කියලා දාන්න. ඔන්න හිඟකම පෙන්නුවා. හරිද? right. ඔයාද මේ පහළට දාගෙන යන්න. ඊළඟ එක තේරීම. තේරීම. මේ සූක්ෂමයකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොනවද ළමයි? මයික්‍රෝ. සාර්ව ඉංග්‍රීසියෙන් කියන්නේ මැක්‍රෝ. හිඟකමට ඉංග්‍රීසියෙන් කියන්නේ scarcity. තේරීමට ඉංග්‍රීසියෙන් කියන්නේ choice. හරිද? මේක දිගට පහළට යනවා. දිගට පහළට යනවා. තේරීමේ නිෂ්පාදනයකමයි මම අදින්න පල්ලේ. මම මෙහෙන් අදින්න. ඔයා පල්ලේ ඔයා මේක පාලින් අදින්න. ඔයා මේක පාලින් අදින්න. අපි බාණ්ඩ දෙකක් දාමු දෙපැත්තට V සහ රෙදි කියලා. V සහ රෙදි කියලා. මේ අනිත් දරුවනේ කවකඩු පාවිච්චි කරන්න එපා අදින්න ඈ. නිකන් අදි. නිකන් අදි. ලක්ෂ 4ක් මාක් කරන්නකො මේ වගේ ABCD කියලා. ABCD කියලා ලක්ෂ 4ක් මාක් කරන්න. හරිද? right. දැන් ඔයා මෙතන නිෂ්පාදනය කළොත් වැඩිපුර හදන්නේ මොන භාණ්ඩද? මෙතන නිෂ්පාදනය කළොත් වැඩිපුර හදන්නේ V. මෙතන නිෂ්පාදනය කළොත් වැඩිපුර හදන්නේ මොනවද? රෙදි. එතකොට ඔයා එක්ක මේක තෝරගන්න එපා එක්ක මේක තෝරගන්න එපා. එක්ක මේක එක්ක මේක. කියන්නේ මේ මත පිහිටි මේ ලක්ෂ අතරින් එකවර මම කීයක් තෝරගන්න ඕනද ළමයි? නිෂ්පාදනය කරන්න නම් මොකක් හරි කැමති 1 ලක්ෂයක් තෝරගන්න ඕන. ඔන්න ඕකට තමයි කියන්නේ තේරීම කියලා. හරිද? හැබැයි පොඩි කාලේ සමහර අය දන්නවා තේරීමේ ප්‍රශ්න කීයක් තියෙනවද ළමයි අපිට? ඔයාට තියෙන ප්‍රශ්න නෙමෙයි. තේරීමේ ප්‍රශ්න කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මොනවාද ප්‍රශ්න තුන? ඉස්සලාම තීරණය කරන්න ඕනේ කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද? මොකක්ද හදන්නේ? කොච්චරක් හදනවාද? අනහරි. කෙසේ නිෂ්පාදනය කරනවාද? කොහොමද හදන්නේ? කා සඳහා නිෂ්පාදනය කරනවාද? කාටද හදන්නේ? ප්‍රශ්න තුනක් තියෙනවනේ. දැන් මේ ලක්ෂ අතරින් එකක් තෝරගන්න ඕනේ. ඒ පෙන්වන්නේ මේ තුනමද නැත්නම් කීවෙනි එකද?
A තෝරගත්තොත් වැඩිපුර V හදන්න පුළුවන්, D තෝරගත්තොත් වැඩිපුර රෙදි හදන්න පුළුවන්. ඈ අන්න හරි. මේ පළවෙනි එක තමයි මේ පෙන්වන්නේ. කියන්නේ තේරීමේ ප්‍රශ්න තුනක් තිබ්බට කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද, කෙසේ නිෂ්පාදනය කරනවාද, කාසලා නිෂ්පාදනය කරනවාද කියලා තුනක් තිබ්බට ඔය තුනම මේ ප්‍රසාරය පෙන්වන්න පුළුවන්ද? මේ තුනම මේ ප්‍රසාරය පෙන්වන්න බෑ. අපිට පෙන්වන්න පුළුවන් ළමයි පළවෙනි එක විතර කුමක් කොපමණ හදනවද. එහෙනම් මම අහන අවසාන ප්‍රශ්නේ. ඔයාට රෙදි වැඩිපුර හදන්න ඕනේ නම් ඔයා තෝරගන්න ඕනේ මොන ලක්ෂයද? රෙදි වැඩිපුර හදන්න ඕන D ලක්ෂය තෝරගන්න. D ලක්ෂය තෝරගන්න. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? V රෙදි දෙකම හදනවා, රෙදි වැඩිපුර හදනවා, V අඩුවෙන් හදනවා. තේරෙනවද? මේක ඇන්දනේ ඉස්සර ලියන්න පොඩි තරුවක් දාලා ප්‍රසාර ඉස්සරෙන් පොඩි තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. නීහෑමා මත පිහිටි නීහෑමා මත පිහිටි නීහෑමා මත පිහිටි ලක්ෂ අතරින් නීහෑමා මත පිහිටි ලක්ෂ අතරින් එකක් තෝරාගත යුතුය. එකක් තෝරාගත යුතුය. එකක් තෝරාගත යුතුය. මොකද එකක් තෝරගන්න එක තමයි තේරීම කියලා කියන්නේ. රයිට්. ඔය දැන් පල්ලෙහාට යන්නේ මෙහෙම දිගටම. හිඟකම දැම්මා, තේරීම දැම්මා. ඔයාට ඕනේ නම් මේ හිඟකම ඉස්සරහනුත් තරුවක් දාලා ලියන්න ළමයි. දැන් මේක ඉස්සරෙන් තරුවක් දාලා ලියුවා වගේ හිඟකම ඉස්සරහනුත් තරුවක් දාලා ලියන්න ඕන නම් නීහෑමා පිටත පිහිටි ලක්ෂයකින් නිරූපණය කරයි. නීහෑමා පිටත පිහිටි ලක්ෂයකින් නිරූපණය කරයි. නීහෑමා පිටත පිහිටි ලක්ෂයකින් නිරූපණය කරයි. හරි. right. මේ විදිහ ළමයි ටියුට් හම්බෙලාද තියෙන්නේ 22 අයටයි 23 අයටයි මේ පාර ටියුට්ස් 22 ළමයිට මේක නේද ටියුට් එක වියදම් ප්‍රවේශය තීර ටියුට් එක 23 ළමයිට හම්බුණා ඉල්ලුම් නම්‍යතාවය දෙකේ අයට අපි කලේ වියදම් ප්‍රවේශය කරන්නේ පටන් ගත්ත එක දවසන්නේ 23 අයට මේකද 23 අයට මේකද ඉල්ලුම් නම්‍යතාවය එතකොට මේක ටික ලොකු ටියුට් එකක් ඉල්ලුම් නම්‍යතාවය පිටු 50ක් තියෙනවා හරිද right ටියුට් හම්බුනේ නැතිව මෙසේජ් එකක් දාන්න තාම ආවේ නැහැ කියලා එතකොට මෙහෙම බලයියා ආයෙකද මේ හම්බුනේ නැහැනේ මෙසේජ් එකක් දාන්න. ඒතර බලන්න පුළුවන්. හරි. මේ අලුත් දරුවෝ අහනවා පන්තියට එන විදිය ඕගොල්ලෝ ළමයි රාසි 1300යි නේද කියලා ළමයි කන ළමයා රුපියල් 50ක් වැඩි වුණානේ මේ කුරිය ගාසුව. නිසා 1350ක් වෙන්න ඇති. ඒත් එක ලබන මාසේ හරියනවා. ලබන මාසේ හරියනයි දන්නවද මේ අපි ළමයි ටියුට්ස් ගෙදරට ගෙන්න ගන්න ළමයිට සමහර අයට පොඩ්ඩක් පරක්කු වෙනවනේ ටියුට් යන එක එහෙම නෑ
හරි දෙන්නේ තුන් දෙනෙක්ට තමයි ඔය වැඩේ වෙන්නේ හැමදාම. අනිතර ටික ගාලා එනවා. දැන් ගොඩක් අයට ගිහිලි ඉවරයි. ඒ නිසා අපි මාස 3ක ටියුට් එකපාරවට එවන්න තීරණය කරා. හරිද? මාස 3කම ටියුට් එකපාරවට එවනවා. ඒ කියන්නේ දැන් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වෙනකන් ටියුට් සෙට් එකම ඔයාලට එවනවා. ටියුට්ස් ගෙදරට ගෙන්න ගන්න අයට. හරිද? එතකොට ලේසි නෝර ටියුට් එක පරක්කු වෙන්නේ නැහැ. එතකොට ටියුට් එක අතේ තියෙනවා. පීස් එක ගෙවල පන්ති ඉරෙන්න තියෙන. එතකොට මේ මුකුත් මග ඇරෙන්නේ නැහැ. හරිද? ඒක තමයි දැන් මේ ගොඩක් ළමයි අහනවා මේ පන්තියට ටියුට් ගන්නෙ කොහොමද? එහෙම. දැන් මේ පරක්කු වෙලා ආපුවා වෙන්න ඇති. ඔය මං ඉස්සලා කිව්වා පණිවිඩේ. හරිද? 2023 ළමයිගේ විස්තරේ මම කියනවා හෙට සැප්තැම්බර් 15 උදේ 10 මාරට 23 ළමයිට අලුත් පන්තිය පටන් ගන්නවා. හරිද? ඔන්න ඕකට ඉන්න මම සේරම විස්තර ටික කියන්නම්. දැන් අද කියන්න ගියොත් වෙලා නැති වෙනවා. ඒතර එදාට ඔයාලට සල්ලි ගෙවන්න දෙන්නේ නැහැ නේ හෙට. ඒකට ඔයා ඉන්න මම සේරම විස්තර ටික ඔයාලට කියන්නම්. 22 ළමයිට රිවිෂන් පන්ති පටන් ගන්නවා සැප්තැම්බර් 20 ඒක පටන් ගන්න උදේ 8ට එදාටත් ඔයා ඉන්න මම 22 යාට විස්තරේ කියන්නම්. හරිද? ඔයාලට මොන හරි ඩීටේල්ස් දැනගන්න ඕනේ නම් ඔයා chat කරන හරි නම්බර් එකට දාන්න ළමයි. දැන් සමහර අය chat කරන්නේ මේ නම්බර් එකත් එක්ක. පොඩ නම්බර් එක බලන්න. නම්බර් එක මාරු කරගන්න එපා. මොකද අපි ළමයිව රෙජිස්ටර් කරලා තියෙන්නේ අදාළ නම්බර් එකේ. හරිද? මේකේ මේ නම්බර් එකත් එක්ක chat කරන අය ඒකට දාන්න. මේ නම්බර් එකත් එක්ක chat කරන අය මේ නම්බර් එකට දාන්න. හරිද? ওই නම්බර් එකට දාන්න. ඔයාට අදාළ පන්තිය වගේ දැම්මනම් මොන හරි විස්තර ටික ඔයාලට දැනගන්න පුළුවන්. ටයිම් ටේබල් අනමන සේරම ටික. ඒ නම්බර් දෙක මාරු කරන්න එපා. මේ නම්බර් එකත් එක්ක chat කරන අය මේ නම්බර් එකට දාන්න. මොකද ඕගොල්ලෝ එතන රෙජිස්ටර් වෙලා ඉන්නේ. මේ නම්බර් එකත් එක්ක chat කරන අය මේකට දාන්න. දැනට ඕගොල්ලෝ හැමෝම රෙකෝඩින් ඉල්ලගන්න මේකෙන්නේ මම රෙකෝඩින් වලට වෙනම නම්බර් එකක් දෙනවා පස්සේ දවසක. රෙකෝඩින් වලට වෙනම නම්බර් එකක් මම දෙන්නම්. දැනට ඕගොල්ලෝ මේ නම්බර් එකත් එක්ක chat කරන්නේ ඒකට දාන්න. එතකොට මේ විස්තර ටික දැනගන්න පුළුවන්. හරිද? මේ නම්බර් එකට chat කරන අය මේකට දාන්න. එතකොට සේරම ටික දැනගන්න පුළුවන්. හරිද? right. අයින්න ඊළඟ එක. දැන් හිඟකමක් තියෙනවා. ඒ නිසාම අපි තේරීමක් කරන්න ඕනේ. ළමයි තේරීමක් කළොත් මොකක්ද ඔයාලට කරන්න වෙන්නේ? හිඟකම නිසා තේරීමක් කරන්න වුණා. තේරීමක් කළොත් මොකක්ද ඔයාලට එන්නේ? තේරීමක් කළොත් එන්නේ ආවස්තික පිරිවැයක්. මොකක්ද ආවස්තික පිරිවැයක් කියන්නේ? ඔන්න අහගන්න. ආවස්තික පිරිවැයක් කියන්නේ කැපකිරීමක් ඈ. අලියන තුන්වෙනි එක ආවස්තික පිරිවැය. ඔයා පල්ලෙහාට යන්නේ. හිඟකම තේරීම ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. opportunity cost. opportunity කියන්නේ අවස්ථාවනේ. cost කියන්නේ පිරිවැය. opportunity cost. හරිද? ආව කට්ටිය දාන ඕන. ආවස්තික පිරිවැය කියන එක තේරුම. මොකද ආවස්තික පිරිවැය කියන්නේ? කැපකල සියල්ලද කැපකල හොඳම විකල්පයද? කැපකල හොඳම විකල්පය. දැන් මට පොඩ්ඩක් කියන්න අද පන්තියට ආවේ මොකක් කැප කරලාද ඔයා? ඔයා කැප කරපු හොඳම එක මොකක්ද? අද පන්තියට ආවේ. නෑ කාලය කියන්නේ හරි කාලය තමයි මං අහන්නේ. කැප කර දේ මොකක්ද? BC ක්ලාස් එකක් කැප කරලා ඇවිල්ලා. අම්මෝ ළමයි අපරාධේ. ඔයා ක්ලාස් එකට යන්න. මොකද මේකෙන් මේ රෙකෝඩින් එක ගන්න පුළුවන්. accounting සමින එකක්. අයියෝ double ET ක්ලාස්. බුදුම්බෝ මාර කැපකිරීම කරලා ඇවිල්ලා තියෙන්නේ. සිංහල ක්ලාස් එකක්. අපේ අකිල සර්ගෙද නෑනේ. සිංහල ක්ලාස් එක. දැන් මෙහෙමයි. ඉංග්ලිෂ් ක්ලාස්, accounting theory ක්ලාස් බුදු අම්මෝ මේ ඉකෝනවලු ගන්නනවා. හරිද? යමක් කැප කරද්දී පොඩ්ඩක් බලලා කැප කරන්න ඕන කියලා. හරිද? කමන්නේ. ඒ නිසා මේ ආවස්තික පිරිවැය කියන්නේ ඔන්න ඕක. දැන් ගොඩාක් දේවල් කැප කරලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. නේ? කැප කළේ ඒ
කැපකල එකේ වටිනාකමට අපි කියන්නේ ආවශ්‍යක පිරිවැය කියලා. කැපකල එකේ වටිනාකමට අපි කියන්නේ ආවශ්‍යක. දැන් සමහරුගේ ආවශ්‍යක පිරිවැය තමයි accounting පන්ති. සමහර අයගේ ආවශ්‍යක පිරිවැය තමයි සිංහල පන්ති. මේ සමහර අය දැම නින්ද කියලා. සමහර අයගේ ආවශ්‍යක පිරිවැය තමයි නින්ද. සමහර අය මේ උදේ කෑම කැප කරලා ඇවිල්ලා. හරිද? අන්න ඒ වගේ. කවන්නේ. කැපකිරීම කෙනාගෙන් කෙනාට වෙනස්. දැන් ඕක මම මෙතනට අදාළ කරගන්න යන්නේ. නිෂ්පාදනය කියමයිමට. ඔයා මේ පැත්තට දාන්න වීසා රෙදි කියලා. වී රෙදි. එඳගෙන නිෂ්පාදනය කියමයිම. ඔන්න බලන්න කැප කරන එක පෙන්වන විදිය. මේක විභාගය ඇහුවා එක පාරක් 2009 ඇහුවා. right. මෙන්න මෙතන ලක්ෂයක් ගන්න A කියලා. එතන අපි දාමු VCI රෙදි 20යි කියලා. මෙතන මාක් කරන්න B කියලා. හොඳට කල්පනා කරලා මට කියන්නේ A සිට B දක්වා ආවොත් ඊතලයක් දාන්න. A සිට B දක්වා ආවොත් ඔයා වැඩි කරන්නේ V ද රෙදිද? A සිට B දක්වා ආවොත් ඔයා වැඩි කරන්නේ V ද රෙදිද? රෙදි. කීයකින් වැඩි කරලාද රෙදි? කීයකින් වැඩි කරලාද? 20කින් වැඩි කරලා. හැබැයි V හදන්නේ දැන් 60යි. කීයක් කැප කරලාද? කීයකින් කැප කරලාද ඔයා? 40ක් කැප කරලා. 40ක් කැප කරලා. හරිද? right. එහෙනම් රෙදි නිෂ්පාදනයේ 20ක් වැඩි කරද්දී V නිෂ්පාදනයේ 40ක් කැප කළා. කැප කළා කියන්නේ දැන් මොන පිරිවැයද? එන්න ඕනේ දැන්. කැප කළා කියන්නේ මොන පිරිවැයද? අනේක තමයි ආවශ්‍යක පිරිවැය කියලා කියන්නේ. දැන් රෙදි 20ක් වැඩි කරද්දී V 40ක් කැප කරා නම් රෙදි එකක් වෙනුවෙන් V කීයක් කැප කරනවද ඔයා? රෙදි 20ක් වැඩි කරද්දී V 40ක් කැප කරන්න වුණා නම් රෙද්දක් වැඩි කරද්දී එකක් වැඩි කරද්දී ඔයා V දෙකක් කැප කරන්න ඕනේ. ඒකට මම කියන්නේ මොන ආවශ්‍යක පිරිවැය කියලා. ඒකට මම කියන්නේ ආන්තික ආවශ්‍යක පිරිවැය කියලා නේද? අලියන් ඉස්සරහෙන්. ආන්තික ආවශ්‍යක පිරිවැය සමානයි. ආන්තික ආවස්තික පිරිවැය සමානයි. දැන් ලියාගන්න ආන්තික කියන්නේ එකක. ආන්තික ආවශ්‍යක පිරිවැය සමානයි. කැපකල නිමවුම බෙදීම වැඩෙන නිමවුම. කැපකල නිමවුම බෙදීම වැඩෙන නිමවුම. මෙතන කීයක් කැප කළාද ඔයා? කීයක් කැප කළාද? 40ක් කැප කළා මේ. කීයක් වැඩි වුණාද? 20ක් වැඩි වුණා. උත්තරේ 2යි. මේ මොනව දෙකක්ද? මේ මොනව දෙකක්ද? දෙකක් කැප කළාලු මොනවද? අමෙති 40ක් කැප කරා 20ක් වැඩි කරාදී දෙකක් කැප කරන්න ඕනවා මෙහෙන් එකක් වැඩි කළොත්. එතකොට මේ V නේ. V දෙකක් තමයි ඔයා කැප කරන්නේ. V ඒකක. V ඒකක දෙකක් තමයි කැප කරන්නේ. හරි. එනේ හිඟකම කළා, තේරීම කළා, අවශ්‍යක පිරිවැය කරා. අවසානික හැබැයි සමහර වෙලාවට වෙන පොයින්ට් ගන්න මේ මෙන්න මේකෙන් පල්ලෙහාට ඊතලයක් දාලා ගන්න ඕනේ. මේ ප්‍රසාරයෙන්ම මේ පල්ලෙහාට දාන්න ඊතලයක්. ප්‍රසාරයෙන් පල්ලෙහාට දාන්න ඊතලයක්. දාලා එතන මෙන්න මේක අඳින්න ඕනේ. ඉඩ තියනවද? පල්ලෙහාට ඊතලයක් දාලා තව ප්‍රසාරයක් අඳින්න ඉඩ තියනවද? මේ ලියන්න එතන මාතෘකාව ශූන්‍ය ආවස්තික පිරිවැය කියලා. ශූන්‍ය ආවස්තික පිරිවැය. ශූන්‍ය ආවස්තික පිරිවැය. ශූන්‍ය ආවස්තික පිරිවැය කියන්නේ කැපකිරීමක් කරනවද?
ශූන්‍යයි. ආවාසික පිටේ ශූන්‍යයි. නෑ කැපකිරීමක් කරන්නේ. එතන අඳින්න ඕනේ ප්‍රස්තාරය මෙන්න මේක. දාන්න වීසා හරියද කියලා. ඔයා ඉන්නවා හරිද? හරිද? ඔයා ඉන්නවා මෙන්න මෙතන. ළමයි කහන මේක ඉංග්‍රීසි වචන මොකද්ද කියලා? 0. බිඳුව කියන්නේ 0 නේ. opportunity cost. 0 opportunity cost. 0 opportunity cost. හරි. දැන් ඔයා මේ වගේ ඇතුලේ තැනක ඉන්නේ. ඔන්න අහගන්න හොඳට. මෙතන ඉඳන් මෙන්න මෙතනට ගියොත් ඔයාගේ ලක්ෂය ඔයා මොන නිෂ්පාදනයේද වැඩි කරගත්තේ? මොන නිෂ්පාදනයේද වැඩි කරගත්තේ? මෙතන ඉඳන් මෙතනට ගියොත් රිදි නිෂ්පාදනයේ තමයි වැඩි කරගත්තේ. ඔයා හැබැයි V නිෂ්පාදනය අඩු කරගත්තද? A හිටියත් B හිටියත් නෑ මේක මෙතනමයි මේ. ඒක මෙතනමයි ඉන්නේ. කැපකිරීමක් කළේ නෑ යන්න ශූන්‍ය ආවාසික පිරිවෙන්. මෙතන ඉඳන් මේ වගේ තැනකට නිෂ්පාදනය වැඩි කරගත්තොත් කාවද මේ වැඩි කරගත්තේ? මෙහෙම ගිහලා කාවද මේ වැඩි කරන්නේ? V වැඩි කරගන්නේ. ඔය රෙදි අඩු කරනවද? රෙදි අඩු කරගත්තද? නෑ. කැපකිරීමක් නෑ. මෙහෙම ගියොත් D වගේ තැනකට ගියොත් කාවද වැඩි කරගන්නේ? මෙතන හිටියට වඩා දැන් ඉන්නේ මෙතන. දෙකම වැඩි කරගෙන. දෙකම වැඩි කරගත්ත කෙනෙක් කැපකිරීමක් කරලාද? නෑනේ. ආවාසික පිරිවැය ශූන්‍යයි. එහෙනම් කැපකිරීමක් නැතුව නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් මත ලක්ෂයක නිෂ්පාදනය කළොත් ඇතුළත ලක්ෂයක නිෂ්පාදනය කළොත් කොහොමද? කැපකිරීමක් නැතුව නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් ඇතුළත ලක්ෂයක හිටියොත්. හරි. එදාගන්න. ඒක නිකන් විස්තර ලියන්න ඕනේ. හරි. ඕක තමයි අපි පෙන්වන්න පුළුවන් සූක්ෂම ඒවා. හරිද? right. දැන් ඉඳ හැපැත්තට. සාර්ව ඊළඟ chart එකේ තමයි තියෙන්නේ අර ලක්ෂ්‍ය වක්‍රය අතර වෙනස හොඳට අහගෙන ඉන්න එක. අපි සාරව ටික කරලා ඉමු. හරි. දැන් සාවර ප්‍රස්තාර අපිට තියෙනවා 1 2 3 4 5 6ක් තියෙනවා. හරිද? 6ක් තියෙනවා. ඒ නිසා කො මෙහෙම කරමු. දැන් ඔය ටික මේ මැද්දේ හරිය තිර තියෙනවනේ. ටිකක් පුළුවන් තරම් මේ සයිඩ් එකටම ගන්න පුළුවන් තරම්. මොකද අපි ආයේ මෙහෙනුත් අඳිමු. මේ සයිඩ් එකටම ගන්න පුළුවන් තරම්. ශූන්‍ය එකේ මුකුත් ලියන්න ඕනේ නැහැ ප්‍රසාරයෙන් දන්නේ. අර අපි මුලින්ම දාමු ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය. දැන් මේවත් මුකුත් ලියන්නේ නැහැ වැඩි. ආර්ථිකයේ වර්ධනය වෙද්දි ළමයි රටක නිෂ්පාදන හැකියාව එන්න වැඩි වෙනවනේ XY කියලා දාන්නකෝ. නිෂ්පාදන හැකියාව එන්න වැඩි වෙනවනේ. එතකොට නිෂ්පාදන හැකියාව එන්න වැඩි වෙදි මේ මායිම කොහෙටද යන්න ඕනේ එන්න. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ හැකියාව වැඩි. ආර්ථිකේ වර්ධනය වෙනවනේ. ඊට වඩා ඊළඟ අවුරුදු දෙකේ හැකියාව වැඩි. අන්න හරි. මේක දකුණට මක් වෙනවා කියලාද අපි කියන්නේ? දකුණට මක් වෙනවා කියලාද කියන්නේ ඊතලයේ දාලා පෙන්නන්න. නිෂ්පාදන හැකියාව මායිම අඛණ්ඩව දකුණට විතෙන් වෙන්න ඕනේ. එන්න රටේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. හරිද? ලියන්න දෙන තරුවක් දාලා. ලියමුකෝ තරුවක් දාලා. නීහෑමා අඛණ්ඩව දකුණට විතෙන් වේ. නීහෑමා අඛණ්ඩව දකුණට විතෙන්. right. තව එකක් දාමු. ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානිය කියන්නේ මේක අනිත් පැත්ත දැන්.
නැත්නම් ලියන්න ආර්ථික පරිහානිය කියලා කියන අවපාතය කියලා කියන. අවපාතය. ආර්ථිකයක් බිඳ වැටුණොත් ප්‍රාග්ධනයේ විනාශ වෙලා, ශ්‍රමය විනාශ වෙලා, තාක්ෂණය නැති වෙලා, එහෙම වුණොත් එයාගේ හැකියාව දැන් අඩු වෙලා මේක කොහෙද විතැන් වෙන්නේ? වමට විතැන් වෙනවා. දෙපැත්තට දාන xy කියලා වමට විතැන් වේ. අරෝදා ලියන්න නීහැමා වමට විතැන් වේ. ඒක අකණ්ඩව කියලා ලියන්න ඕනේ. ඒක නිකන් වමට විතැන් වේ. හරි. දැන් පල්ලෙහාට යන්න දෙපා වෙතන. එතකොට පල්ලෙහා තව එකක් අපිට තනියම කරන්න තියෙනවා. මේකේ මේ පැත්ත ඉඩ තියෙනවද ඔයගලන්ට? දැන් මේ ප්‍රස්ථාර දෙකේ මේ පැත්තේ තව ඉඩ තියෙනවද? එතන දාගන්න තව දෙකක්. මම මේක මකලම දාන්න. ඔයගොල්ලෝ දැන් මේකනේ එහා පැත්තෙන් දාන්න. මොකද මේක යට වෙනම ප්‍රස්ථාරයක් අඳින්න තියෙනවා ළමයි. දැන් අපි මේ ලියන එක දාන්නේ මේකට එහා පැත්තෙන් එකක් තමයි ආර්ථික පසුබැසීම. පසුබැසීම ඒකෙම පෙන්වන්න පුළුවන් සේවා ව්‍යුක්තිය ඒ සේරම පෙන්වන්න පුළුවන්. ආර්ථික පසුබැසීම. ආදීන් ප්‍රසාරය. මොනවද රාග? සේවා ව්‍යුක්තිය කියන්නේ සම්පත් විනාශ වීමක්ද? සේවා ව්‍යුක්තිය කියන්නේ නෑ. සම්පත් තියනවා පාවිච්චි කරන්නේ. සම්පත් තියනවා පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ එකක්. පසුබැසීම කියන එක දිගු කාලින සිද්ධියද කෙටි කාලින සිද්ධියද? පසුබැසීම. පසුබැසීම කියන එක හරිම කෙටි කාලින සිද්ධියක්. ඒ කියන්නේ මාස 3ක් 6ක් වගේ තමයි උපරිම මේක සිද්ධ වෙන්නේ. එතකොට කවදාවත් රටේ නිෂ්පාදනය කියාව අඩු වෙන්නේ නැහැ ළමයි. එතකොට වෙන්නේ ඔයාට සියලුම සම්පත් ටික පාවිච්චි කරගන්න බැරි වෙනවා. දැන් සියලුම සම්පත් පාවිච්චි කළා නම් ඔයා මේ වගේ උපරිම තැනක දාන්න හදනවනේ. හැබැයි දැන් ඔයාට ඒ වගේ තැනක ඉඳ හම්බෙන්නේ නැහැ. මේ වගේ තැනකට එන්න වෙනවා. ඔයාට සම්පත් තියෙනවා හැබැයි ඇතුළට තමයි එන්න වෙන්නේ. ඇතුළත ලක්ෂයකට එන්න වෙනවා. මෙතන නිෂ්පාදනය කර පිට එක්කෙනාට සේවා වියුක්තියක් ඇවිල්ලා සම්පත් පාවිච්චි කරන්නේ නැහැ දැන්. ඉතින් අනේ මෙතනට එන්න වෙනවා. ඒක ඊළඟ chart එකේ මම තව වැඩිපුර ඔයාලට කියන්නම්. දැන් මේ ටික අඳින්නේ අර ඔයා මුලින්ම ඇන්දනේ ආර්ථික වර්ධනයයි ආර්ථික අවපාතයි ඒකට ඉස්සරහා තව ඉඩ ටිකක් තිබ්බනේ. එතන ඒ ටික අඳින්න. මේ වගේ අයිරක් ගහලා මොකද මේකේ යට මට ඉඩ ටිකක් ඕනේ. හරිද? right. ඊළඟ එක තමයි පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය මේක යට අඳින්න දැන්. පූර්ණ සේවා නියුක්තියක් නම් සියලුම සම්පත් පාවිච්චි කරලානේ. එහෙනම් ඔයා ඉන්නේ මේ වගේ ඇතුළත ලක්ෂයකද මත ලක්ෂයකද? සියලුම සම්පත් පාවිච්චි කරලා. එහෙනම් ඔයාලට දැන් මේ වගේ තැනක හදන්න පුළුවන්. හරිද? මෙන්න මේ දෙක ගැන ඊළඟ chart එකේ ඉගෙන ගන්න ඕනේ. මේ දෙක ගැන ඊළඟ chart එකේ ඉගෙන ගන්න. තව chart එකක් තියෙනවද? right. දැන් ඔයා සාර්ව සංකල්ප පෙන්වන්න උතන ප්‍රස්තාර කීයක් ඇඳලා තියෙනවද? සාර්ව සංකල්ප පෙන්වන්න උතන ප්‍රස්තාර කීයක් ඇඳලා තියෙනවද? 4ක් ඇඳලා තියෙනවා. මෙහෙම දෙක හතරක් ඇඳලා තියෙනවා. ඔය දෙකම ඔය හතරම යට තව ඉඩ ටිකක් තියෙනව නේද? ඔය හතරම තව යට ඉඩක් තියෙනවනේ. දැන් හතරක් පෙන්නුවානේ. මේ පෙන්වන්න එන පස්වෙනි එක. හරිද? ඒතර ඒකටම දැන් ලින්ක් කරගන්න. හරිද? මේ පෙන්වන්න යන්නේ පස්වෙනි එක. ඔන්න දැන් අර ආර්ථික වර්ධනය ලියලා තියෙනවා. ඊළඟ ආර්ථික අවපාත ලියලා තියෙනවා. ඊට යටින් ඒ ඉරම චුට්ටක් පල්ලෙහාට දික් කරගෙන ඊට යටින් ලියන්න
වර්තමාන තේරීම හා වර්තමාන තේරීම හා අනාගත නිෂ්පාදන හැකියාව අනාගත නිෂ්පාදන හැකියාව අනාගත නිෂ්පාදන හැකියාව ළමෙක්ට පූර්ණ සේවා නියුක්තිය ඇඳගන්න බැරි වෙලා එයා ඉක්මනට ඇඳගන්න පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මේ වගේ මත ලක්ෂයක් නේ පූර්ණ සේවා නියුක්තිය ඇඳගන්න බැරි වෙලා එක්කෙනෙක්ට පූර්ණ සේවා නියුක්තිය මෙහෙම පෙන්නන්න මත ලක්ෂයක් right ඔන්න අහගන්නේ වර්තමාන තේරීම අනාගත හැකියාව රටවල් දෙකක් ගන්න ලංකාව ඉන්දියාව දැන් මේකට ඔයාට අර දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් මේ ඉඩ දෙකම පාවිච්චි කරන්න පුළුවන් ලංකාව ඉන්දියාව ලංකාවට ප්‍රස්ථාරයක් ඇඳගන්න ඉන්දියාවටත් ප්‍රස්ථාරයක් ඇඳගන්න හරි ලංකාවේ පැත්තේ ලියන්න ළමයි මේ පැත්තේ පරිභෝජන භාණ්ඩ මෙතනත් ලියන්න පරිභෝජන භාණ්ඩ මෙතන ලියන්න ආයෝජන භාණ්ඩ ආයෝජන භාණ්ඩ හරිද පරිභෝජන භාණ්ඩ ආයෝජන භාණ්ඩ හරි අදගෙන ප්‍රසාරය ලංකාවේ ප්‍රස්ථාරය මෙහෙම අඳින්න ඉන්දියාවේ ප්‍රස්ථාරය මෙහෙම අඳින්න හරි ලංකාව ඉන්නේ මෙතන දාන්න A කියලා ඉන්දියාව ඉන්නේ මෙතන දාන්න B කියලා දැන් පරිභෝජන භාණ්ඩ කියන්නේ මොනවද හරිද මේකෙන් පස්සේ පල්ලෙහා ඉඩ ඕනේ නැහැ පොඩ්ඩක් පල්ලෙහා ලියන්න රූල් 3ක් විතර තිබ්බනම් ඇති ඈ මේකෙන් ඉවරයි chart එක. පරිභෝජන භාණ්ඩ කියන්නේ සංවර්ධනයට අවශ්‍ය භාණ්ඩද එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩද? එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩ. ආහාර ඇඳුම් පැළඳුම් වගේ. ඔය අධිවේගී මාර්ග වාරාය ගුවන් තොටුපළ විදුලි බලාගාර ඒ වගේ ඒවට අපි කියන්නේ මොන භාණ්ඩද? ආයෝජන භාණ්ඩ. එහෙනම් මේ දෙන්න දිහා හොඳට බලමඩ කියන්නේ ලංකාව වර්තමානයේ වැඩිපුර හදන්නේ මොන භාණ්ඩද දැන්? ලංකාව වර්තමානයේ වැඩිපුර හදන්නේ ආයෝජන භාණ්ඩ නිසා පරිභෝජන භාණ්ඩ අඩුවෙන් හදන නිසා අපේ වර්තමාන ජීවන තත්ත්වය උසස්ද අඩුයිද අපි පරිභෝජන භාණ්ඩ වැඩි හදන්නේ අපේ වර්තමාන ජීවන තත්ත්වය අඩුයිනේ මේ ප්‍රස්ථාරේ පල්ලෙයන් තරුවක් දාලා ලියන්න ප්‍රස්ථාරේ පල්ලෙයන් තරුවක් දාලා ලියන්න වර්තමාන ජීවන තත්ත්වය අඩුයි ලංකාවේ යටින් ලියන්න වර්තමාන ජීවන තත්ත්වය අඩුයි සිවිල් භාණ්ඩ කියන්නේ පරිභෝජන භාණ්ඩ වලටම තමයි ළමෙක් අහනවා සිවිල් භාණ්ඩ කියන්නේ මොනවද කියලා පරිභෝජන භාණ්ඩම තමයි නමුත් ඉන්දියාව වර්තමානයේ වැඩිපුර හදන්නේ පරිභෝජන භාණ්ඩනේ මොකද එයාගේ වර්තමාන ජීවන තත්ත්වය අයග උසස්නේ අයා යටින් තරුවක් දාලා ලියන්න වර්තමාන ජීවන තත්ත්වය මට ඉඩ නැහැ වලියන්න උසස් වර්තමාන ජීවන තත්ත්වය උසස් ජියෝග්‍රැෆි ක්ලාස් එකක් හොයලා දෙන්නලු මම බලන්න ළමයි මට මේ හම්බුන්නේ නැහැ තාම හරි හරිනේ ඊළඟට දැන් කාටද මෙතන අනාගතයේ දවසක ලොකු වර්ධනයක් ගන්න පුළුවන් ඉන්දියාවටද ලංකාවටද අපිනේ ආයෝජන භාණ්ඩ හදන්නේ අපි තමයි ආයෝජන භාණ්ඩ හදන්නේ වැඩිපුර ඒ නිසා අපිට අනාගතයේ දවසක විශාල වර්ධනයක් ලැබෙනවා මේ අපට අනාගතයේ දවසක විශාල වර්ධනයක් ඇත්ත ලෝකෙ මෙහෙම නෑ ලංකාවෙ ඉතින් පවුනේ අපි එහෙම ගත්තා හරිද හැබැයි ඉන්දියාවට හොඳ ලොකු වර්ධනයක් ලැබෙනවද අනාගතයේ දවසක
නෑ ළමයි. එයාට එන්නේ පොඩි වර්ධනයක් මේ පවුනේ. එයා වැඩිපුර ආයෝජන බාන්න හදලා නෑනේ. එයාට එන්නේ පොඩි වර්ධනයක්. මොකද ආර්ථික වර්ධනයක් එන්න නම් මේ කෑම බීම හදලාම හරියන්නේ නෑ. ආයෝජන බාන්න හදන්න ඕන. දැන් මෙයා යටින් දාන්න තරුවක් දාලා ලියන්න මෙයා යටින් ලංකාවේ යටින් ලියන තරුවක් දාලා අනාගතයේ විශාල ආර්ථික වර්ධනයක් ලැබේ. ලංකාවේ යටින් ලියන්න අනාගතයේ විශාල ආර්ථික වර්ධනයක් ලැබේ. ඉන්දියාව යටින් ලියන්න අනාගතයේ කුඩා ආර්ථික වර්ධනයක් ලැබේ. අනාගතයේ කුඩා ආර්ථික වර්ධනයක් ලැබේ. ඇත්තට එහෙම වෙන්නේ නැහැ හැබැයිනේ. හරි. දැන් මට කියන්න නම් කාටද අනාගතයේ දවසක හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්? මේ දෙන්නගෙන්. විශාල වර්ධනයක් ලැබෙනවානේ. ශ්‍රී ලංකාවට පුළුවන්. එන ලංකාවට ලියන තරුවක් දාලා අනාගත ජීවන තත්වය උසස් වේ. අනාගත ජීවන තත්ත්වය උසස් වේ. අනේ මෙයා යට ලියන්න අනාගත ජීවන තත්ත්වය අඩු වේ. ඉන්දියාවට ලියන්න අනාගත ජීවන තත්ත්වය අඩු වේ. right. තේරුණාද මේ කොටස් ටික? ඒක විභාගේ අහලා තියෙනවා සෑහෙන්න. MCQ second paper දෙකේම අහලා තියෙනවා. හරිද? තේරුණාද ඒ ටික? ළමයි කාණ සම්බාධක පැනවීම කියන්නේ මොකක්ද කියලා මම ඒක දැම්මේ නෑ මේ chart එකට. ළමයි කාණ සම්බාධක පැනවීම කියන්නේ මොකක්ද කියලා. අනිත් අය දන්නව නේද සම්බාධක පැනවීම? මොකද සම්බාධක පැනවීම කියන්නේ? ලෝකේ අනිත් රටවල් තවත් රටක් සමග සිදු කරන ගනුදෙනුමක් කරනවද? අනිත් රටවල් සමග සිදු කරන ගනුදෙනු ඕනවත්ත නැත්නම් සීමා කරනවා, අඩු කරනවා, නවත්තලා දානවා. කැමති එක. ඇයි මොන වගේ හේතු දෙයකට බලපාන්නේ? මේ chart එක ඉවරයි. මොන වගේ හේතුද බලපාන්නේ? මානව හිමිකම් කඩ කිරීම. නේ? රස්සවාදීන්ට උදව් කිරීම, අයුද්ධය ඔය වගේ ඒවා. දැන් තාලිබාන් වරු ඇෆ්ගනිස්තානේ අල්ලගත්තනේ. ඒතර ඒගොල්ලෝ ත්‍රස්තවාදීන්නේ. ඉතින් ලෝකේ අනිත් රටවල් දැන් ඇෆ්ගනිස්තානෙත් එක්ක ගනුදෙනු කරන එක නවත්තනවා හිමීට. කොටිම දැක්කද ඕස්ට්‍රේලියන් ක්‍රිකට් ටීම් එක කියලා තියෙනවා ක්‍රිකට් ගහන්න දෙන්න එපා අපිත් එක්ක. ඕගොල්ලෝ මේ කාන්තාවන්ට ක්‍රිකට් ගහන්න දෙන්නේ නැහැ කියලා දැක්කද? අන්න ඒ වගේ දැන් අනිත් ගනුදෙනු වලටත් ඕක යනවා. අනිත් ගනුදෙනු වලටත් ඕක යනවා. ඒතර ගිහිල්ලා එවන්න එපා ඇෆ්ගනිස්තානේ මුකුත් අපිට අපි ඕගලන්ට එවන්නෙත් නැහැ කියලා. ඒතර ඒගොල්ලෝ පොඩක් තනි වෙනවා. මේ අර ත්‍රස්තවාදීන්ට උදව් කරන නිසා. හරි. right. ඉන්ද අවසාන chart එක අද අපේ ලියඳුනි ළමයි මාතෘකාව ප්‍රායෝගික භාවිතය. ප්‍රායෝගික භාවිතය. ආර්ථික අවපාත chart එක අඳින්න බැරි වුණාලු කෙනෙක්ට එයා ළමයි ඒක වමට විතෙන් කරගන්න. අපි තාත්තා ඉන්නේ ඒ රටේ. එනවද ලංකාවට එන්න පුළුවන්ද? එන්න පුළුවන්ද ලංකාවට? හරි. තාම්බේ. හරි. ප්‍රායෝගික භාවිතය. හරි. ප්‍රායෝගික භාවිතය ළමයි කොටස් දෙකට බෙදා ගන්න. මෙන්න මේක තමයි ගොඩක් දෙනා පටල ගන්න එක. ප්‍රායෝගික භාවිතයේ කොටස් දෙකට බෙදා ගන්න. එකක් තමයි මේ පැත්තෙන් දාන වක්‍රයෙන් නිරූපණය කරන සිදුවීම්. මෙන්න මේක තමයි ගොඩක් දෙනා පටල ගන්න. වක්‍රයෙන් නිරූපණය කරන සිදුවීම්
මේ පැත්ත අපි දානවා ළමයි ලක්ෂයෙන් නිරූපණය කරන සිදුවීම්. 23 අලුත් ළමයි හැමෝම හෙට එන්න. උදේ 10 මාට පටන් ගන්නවා අලුත් කණ්ඩායම. එදාට ඔයාලට ඉකෝන් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. right. ලක්ෂය නිරූපණය කරන සිදුවීම් වක්‍රය නිරූපණය කරන සිදුවීම්. ලක්ෂය නිරූපණය කරන සිදුවීම් නැවත දෙකට බෙදා ගන්න. වක්‍රය නිරූපණය කරන සිදුවීමත් දෙකට බෙදා ගන්න. රීඩර් ටික වට ඔච්චරයි බෙදෙන්නේ ආයෙ වෙන මොකුත් බෙදෙන්නේ නැහැ. ලක්ෂයකින් පෙන්වන්නේ මොනවද? නීහෑමා මත ලක්ෂයකින් පෙන්නන ඒවා තියෙනවා. නීහෑමා මත ලක්ෂයා. ආයෙ තියෙනවා නීහෑමා ඇතුළත ලක්ෂය. පෙන්නන ඒවා තියෙනවා. එතන වක්‍රේ නිරූපණය කරන ඒවා ගත්තොත් නීහෑමා දකුණට විතෙන් වෙන ඒවා තියෙනවා. නීහෑමා වමට විතෙන් වෙන ඒවා තියෙනවා. හරි. නීහෑමා මත ඇතුළත ලක්ෂයකින් පෙන්නනවා. දකුණට විතෙන් වෙනවා වමට විතෙන් වෙනවා. ඔන්න ඔය දෙක තමයි ගොඩක් අය පටල ගන්න විභාගයේ ලකුණු 4කට 8කට වගේ අඳින්න දෙන්නත් පුළුවන් මේක. හොඳට පරිස්සමෙන් අහගන්න. දැන් මට කියන්න මත ලක්ෂයක ඉන්නවා කියන්නේ සියලුම සම්පත් පාවිච්චි කරලාද? මත ඉන්නවා කියන්නේ අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් මත නිෂ්පාදනය කරනවා කියන්නේ සියලුම සම්පත් පාවිච්චි කරලා ඒ සම්පත් වැඩි වුණා කියලා අදහසක් එනවද එතන? වැඩි වෙලා නැහැ. වැඩි වෙලා නැහැ. තියෙන සම්පත් සේරම උපරිමාවලින් පාවිච්චි කරනවා. එහෙනම් නීහෑමා මත ලක්ෂය කියන එකේ තරුවක් දාලා ලියන්න. ආර්ථිකය සතු සියලුම සම්පත් ආර්ථිකය සතු සියලුම සම්පත් ප්‍රශස්ත මට්ටමින් භාවිතා කරයි. ප්‍රශස්ත මට්ටමින් භාවිතා කරයි. ආර්ථිකයේ සතු සියලුම සම්පත් ප්‍රශස්ත මට්ටමින් භාවිතා කරයි. උදාහරණයක්. ඉතින් ආර්ථිකයේ සියලුම සම්පත් පාවිච්චි කළොත් මොකක්ද අපිට කියන නම? ආවයි කියන්නේ පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. නැත්තම් උපරිම විදියට භාණ්ඩය හදන්නේ අවමේදෝමකින් උපරිම නියමයක් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? එන්න ඕනේ වචනේ. ඒ නැත්තම් ඒ කියන්නේ අවමේදෝමකින් උපරිම නියමයක් හදනවා. ඒකයි හොඳටම පාවිච්චි කරනවා කියන්නේ. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. ඒක පෙන්වන්න අඳින විදිය. අඳින විදිය පෙන්වන්න. දාන්න xy කියලා. මේ වගේ මත ලක්ෂයක් මාක් කරලා පෙන්නන්න. ඔන්න මත ලක්ෂයක් පෙන්වන විදිය. හරි. දැන් තේරුණාද මත ලක්ෂයක ඉන්නවා කියන්නේ සම්පත් වැඩි වෙලා කියන අදහසද? අටල ගන්න එපා. මම ප්‍රායෝගික අවස්ථා කියන්න දැන් නෑ. ඉගෙන සම්පත් සේරම පාවිච්චි කරනවා කියන එකද? මත ඉඳන් භාණ්ඩ හදනවා කියන්නේ ඔව් සියලුම සම්පත් පාවිච්චි කරනවා කියන එක. හා. නේද ලියන්නේ මේක. ඇතුළත ලක්ෂය. මම මේ ටික මකන නිසා. මේ ටික මකනවා. එතන ලියමු.
නියම ඇතුළත ලක්ෂයක. ඒ කියන්නේ සියලුම සම්පත් පාවිච්චි කරලාද ආර්ථිකය සතු නෑනේ මුළු සම්පත් ප්‍රශස්ත මට්ටමින් භාවිතා නොකරයි. ඒ කියන්නේ විනාශ වෙලාද? ඔන්න පටල ගන්න බෑ දැන්. විනාශ වෙලාද? නෑ. තියෙනවා. පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් කියන බන් තියෙනවා පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මොකද නම? තියෙනවා පාවිච්චි කරන්නේ. අන්න හරි. සේවා වියුක්තිය. දැන් ඔය ටීචර්ස්ලාගේ ස්ට්‍රයික් එක සේවා වියුක්තියක් දෙයි කියන්නේ. ටීචර්ස්ලාගේ ස්ට්‍රයික් එක. සම්පත් තියනවා පාවිච්චි කරන්නේ. අන්න හරි. සේවක උද්ඝෝෂණයක් මේ වගේ එකට තමයි අපි කියන්නේ සේවා වියුක්තිය. ඉඩමක් තියෙනවා ආරවුලක් නිසා නඩුවක් නිසා පාවිච්චි කරන්නේ. ඒ මේ වගේ සිදුවීමක්ද? ඉඩම තියෙනවා ගොවිතැන් කරන්න බෑ නඩුවක් වැටිලා. අන්න මේ වගේ සිද්ධියක්. හරිද? ගෙයක් තියෙනවා කුලියට දෙන්න බෑ. නඩුවක් තියෙනවා. හොල්මන් ඉන්න මොනරි එකක් තියෙනවා පාවිච්චි කරන්න බෑ කියන්නේ සේවා වියුක්තිය. හරිද? මේකේ අනිත් පැත්ත දැන් පූර්ණ මේ හරි ලේසි. අහන්නකො හරි ලේසි. පූර්ණ සේවා නියුක්තිය අනිත් පැත්ත නේද මේ තියෙන්නේ? පූර්ණ සේවා නියුක්තිය අනිත් පැත්ත නෙමෙයි. එහෙනම් මේකේ අනිත් පැත්ත මොකක්ද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ අනිත් පැත්තේ නම් නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාව. අකාර්යක්ෂමතාව. තව එකක් තියෙනවා. මේ වගේ සම්පත් විනාශ වීමක් වෙන්නේ නැතුව පොඩ්ඩක් අපි නිෂ්පාදනය අඩු කරගත්තා ආර්ථික අවපාතයකදීද පසුබැසීමකදීද? ආර්ථික අවපාතයකදීද පසුබැසීමකදීද? පසුබැසීමකදී. ආර්ථික පසුබැසීම. ප්‍රසාරකනේ. මේ දින ඔන්න වගේ ලක්ෂයක් ඇතුලේ මාක් කරන්න එයි කියලා. අවුන සේවා නියුක්තිය කියන්න පුළුවන්ද කියලා ළමෙක් අහනවා. කමන්නේ. කමන්නේ ලියන වුණ සේවා නියුක්තිය ඒ වගේව ගන්න පුළුවන්. ඒ වගේ ඇතුළත ලක්ෂයක් පෙන්නන්න. හරි දැන් ඔයාලට මේකයි හොඳටම කම්පෙයාර් වෙයි. දැන් මම මේ ටික කිව්වට පස්සේ හරිද? නීහෑමා දකුණට විතැන් වෙන්නේ ළමයි නිෂ්පාදන හැකියාව මක් වුණොත්ද? හැකියාව වැඩි වෙන්න ඕනේ. අතරුවක් දාලා ලියන්න. නිෂ්පාදන හැකියාව වැඩි වීමයි. දකුණට යනවා කියන්නේ වැඩි වෙලා. වමට ආව කියන්නේ ළමයි නිෂ්පාදන හැකියාව අඩු වෙලා. අඩු වීමයි. හේතු දෙකයි තියෙන්නේ. හේතු දෙකයි. එකක් තමයි රටක් සතුව තියෙන සම්පත් ප්‍රමාණය මක් වෙන්න ඕනේද? රටක් සතුව තියෙන සම්පත් ප්‍රමාණය නිෂ්පාදනය වැඩි වෙන්න නම් වැඩි වෙන්න ඕනේ. සම්පත් ප්‍රමාණය වැඩි වීම. හරිද? උදාහරණයක් ලියමු. උදාහරණය මොනවාද? නව සම්පත් සොයාගත්තොත් නව සම්පත් සොයා ගැනීම. දැන් ලංකාවේ ಖನಿජ තෙල් තියෙනවද? දැන් ಖනිජ තෙල් තියෙනවද? නෑ. හැබැයි හොයාගත්තොත් අපේ නිෂ්පාදනය කියා වැඩි වෙනවද? හොයාගත්තොත් නිෂ්පාදනය කියා වැඩි වෙනවා. අන්න නව සම්පත් සොයා ගැනීම. ඊළඟට විදේශගත ශ්‍රමිකයන් නැවත පැමිණීම. ඔය හැපැතට යන්න එපා. විදේශගත ශ්‍රමිකයන් නැවත ලංකාවට ආවොත්
ලංකාවේ තියෙන ශ්‍රම සම්පත මොකද වෙන්නේ? වැඩි වෙනවා. විදේශ ආයෝජන ලංකාවට විදේශ ආයෝජන එනවද? ලංකාවට විදේශ ආයෝජන එනවද? ඔය ඉස්සර නම් ආව දැන් නම් වැඩි එන්නේ නැහැ නේද? ආව ඔය ගොඩක් හොටෙල් අධිවේගී මාර්ග නේ වරායවල් විදේශ කට්ටිය තමයි හදලා තියෙන ගොඩක් විදේශ ආයෝජන. ඔව් ශ්‍රම බලකාය වැඩිවීම තව ලියන්න පුළුවන් ඕන තරම්. ජනගහනයේ වැඩිවීම නේ ඒ වගේ. රයිට්. ඔන්න සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මට කියන්නේ මේකයි මේ පූර්ණ සේවා නියුක්තිය අතර වෙනස ඔයාලට තේරෙනවද? මේකයි පූර්ණ සේවා නියුක්තිය අතර වෙනස තේරෙනවද? පූර්ණ සේවා නියුක්තියෙන් කියන්නේ සම්පත් වැඩිවීමක්ද තියෙන සම්පත් භාවිතා කිරීමක්ද? පූර්ණ සේවා නියුක්තිය කියන්නේ තියෙන සම්පත් භාවිතා කරනවා. ඉතින් ඒකනේ. ඒතර මේක මුකුත් වෙනස් වෙන්නේ නැහැනේ වක්‍රේ. හැබැයි එතකොට මෙතන ඉන්නේ. දැන් මේ පෙන්වන්නේ තියෙන සම්පත් ටික වැඩිවීම. ඒ කියන්නේ මේ හැකියාව වැඩි වෙන්න ඕනේ එන්න. ඒතර ඒක දකුණට යනවා. දෙවෙනි හේතුව තමයි ඵලදායිතාවයේ වැඩිවීම. ඵලදායිතාවයේ වැඩිවීම. උදාහරණයක් තාක්ෂණයේ මක් වෙන්න ඕනද ඵලදායිතාවයේ වැඩි වෙන්න නම්? තාක්ෂණයේ දියුණු වෙන්න ඕන. සේවකයන්ට පුහුණුවක් දෙන්න ඕනේ. සේවක පුහුණුව. අධ්‍යාපනයේ වැඩි වෙන්න ඕනේ රටේ. අධ්‍යාපනයේ ඉහළ යාම. හරිනේ. ඔව් තව තියෙන්නේ ශ්‍රම විභජනයේ එක එකව තියෙනවානේ. ඵලදායිතාවයේ වැඩි වුණා නම් හරි. right. එතන ඇඳ ගන්න පල්ලෙයා ප්‍රස්තාරේ. දකුණට යන එක ඇඳලා පෙන්නන්න. මේක යටින් ඔය ඇඳ ගන්න. භාණ්ඩ දෙකක් දෙපැත්තට දාලා කැමති භාණ්ඩ දෙකක් දකුණට ගෙනියන්න. right. එහෙනම් තියෙන සම්පත් භාවිතා කරන එකයි සම්පත් ප්‍රමාණය වැඩි වෙන එකයි දෙකක්. ඵලදායිතාවයේ වැඩිවීම ඒවා වෙනස්. අද අපි අඩුවීම ලියන්න යන්නේ. අඩුවීම. ඉතින් ලියන්නකො පල්ලෙහාට අරගෙන. පළවෙනි හේතුව මොකක්ද දෙනා? සම්පත් ප්‍රමාණය මක් වෙන්න ඕනේද? සම්පත් ප්‍රමාණය මක් වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. සම්පත් ප්‍රමාණය අඩුවීම. මොනවාද උදාහරණ? ස්වභාවික ව්‍යසන. ලංකාවේ සුනාමියක් ආවේ ළමයි නේ? ඒක දරුණු ස්වභාවික ව්‍යසනයක්. සම්පත් විනාශ වුණා. තව ශ්‍රමිකයන් විදේශගත වීම. අදීර්ඝකාලීන යුද්ධය කියන්නේ දිගුකාලීන යුද්ධයකදී වෙන්නේ ළමයි සම්පත් විනාශ වෙන එක. ශ්‍රමිකයන් විදේශගත වීම මේ දවස්වල ලංකාවේ ගොඩක් දෙනා යනවනේ. ශ්‍රමිකයන් විදේශගත වීම ඔය තියෙන. ශ්‍රම බලකාය අඩුවීම. දැන් ලංකාවට කොරෝනා වලින් එහෙම ලොකු බලපෑමක් නැහැ ළමයි. ශ්‍රම බලකාය අඩු වෙන්න තරම් පොඩි බලපෑමක් තියෙනවා. ඒක නිෂ්පාදනකයමයි වමට එන්න තරම් විශාල එකකුත් නෙමෙයි. එහෙම වෙච්ච රටවල් තිබ්බ හැබැයි. ඔය දින උදාහරණ. දැන් ඔයාට තේරෙනවද සේවා වියුක්තියයි මේකයි අතර වෙනස? මගේ අකුරු පේන්නේ නැලු. ස්වභාවික ව්‍යසනය, දිගුකාලීන යුද්ධය, ශ්‍රම බලකාය අඩුවීම, ශ්‍රම බලකාය අඩුවීම, ශ්‍රමිකයන් විදේශගත වීම. තව තියෙනවා. දැන් මේ හරිද? අකුරු පේන්නේ නැලු. මං කියන එක අහගෙන ඉන්න. ඒතකොට හරි. ඒතකොට ළමයි දැන් තියෙන සම්පත් භාවිතා නොකිරීමයි සම්පත් විනාශ වීමයි අතර වෙනස තේරෙනවද ඔයාලට?
තියෙන සම්පත් භාවිතා නොකිරීමයි සම්පත් විනාශ වීමයි අතර දැන් තියෙන සම්පත් භාවිතා නොකිරීමට තමයි කියන්නේ මොකද සේවා? තියෙන සම්පත් භාවිතා නොකිරීමට තමයි කියන්නේ සේවා වියුක්තිය. ඒක පෙන්වුවේ ඇතුලේ ලක්ෂයකින්. සම්පත් තියෙනවා මේක තියෙනවා පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඇතුළට ආවා. මේ සම්පත් විනාශ වීම. එහෙනම් මට කියන්න ඔය සේවකයන් මේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණය ඔයා පෙන්වන්නේ වක්‍රේ වමට ගෙනල්ලාද ලක්ෂයක් ඇතුළට ගෙනල්ලාද? සේවක උද්ඝෝෂණය. ගුරුවරු ඉන්නවා වැඩට එන්නේ නැහැ. ඒක කොහොමද පෙන්වන්නේ? ගුරුවරු ඉන්නවා වැඩට එන්නේ නැති එක? ගුරුවරු ඉන්නවා. හැකියාව තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මෙතන ඉඳන් තමයි නිෂ්පාදනය කරන්නේ. හරිද? ඒ වගේ. ඊළඟට ඉඩමක් තියෙනවා. වගා කරන්න බෑ. ඉඩමක් තියෙනවා වගා කරන්න බෑ නඩුවක්. මොකද කරන්නේ? ඉඩම තියෙනවා, හැකියාව තියෙනවා. ඒනට ඔයාලට මෙතන හදන්න බෑ නඩුව නිසා මෙතන තමයි හදන්නේ. දැක්කද? අන්න ඒ වගේ. එතකොට මේවත් එක දැන් ඒවා පටල ගන්න එපා විභාගෙදී. හරිනේ? right. එකක් තමයි සම්පත් ප්‍රමාණය අඩුවීම. අනිත් එක තමයි සම්පත් වල ඵලදායීතාවයේ අඩුවීම. ඵලදායීතාවය අඩුවීම. සම්පත් වල ඵලදායීතාවයේ අඩුවීම. මං කියන එක අහන් ලියන්න ළමයි. සම්පත් වල ඵලදායීතාවයේ අඩුවීම. උදාහරණ තාක්ෂණයේ යල් පැනීම. තාක්ෂණයේ යල් පැනීම. තියෙන තාක්ෂණය නෙමෙයි පරණ තාක්ෂණය පාවිච්චි කරන්නේ. තාක්ෂණයේ යල් පැනීම. සේවක පුහුණුව අඩුවීම ලියන්න. සේවක පුහුණුව අඩුවීම. අධ්‍යාපන මට්ටම් පහළ යාම. අධ්‍යාපන මට්ටම් පහළ යාම. එතකොට පල්ලෙන් එක ඇඳලා පෙන්නන්න වමට එනවා කියලා මේ වගේ. වමට එනවා කියලා මේ වගේ ඇඳලා පෙන්නන්න. හරිද? right. දැන් ඔයාට හරිම පැහැදිලිද? දැන් ඔයාට හරිම පැහැදිලිද ළමයි වක්‍රයි ලක්ෂය අතර වෙනස? මෙන්න මේ වගේ දේවල් වුණොත් තමයි ලක්ෂයක් ඇතුළට හෝ මත පෙන්වන්නේ. මේ වගේ දේවල් වුණොත් තමයි වක්‍රය වමට හෝ දකුණට ගියා කියලා පෙන්වන්නේ. හරිද? right. ඔන්න දැන් මම ඔයගෙන් අහන සරල සාරාංශය මෙන්න මේක. මම ඔයාලට තීරණාද කියලා අන්තිමට බලන්න මෙන්න මේක. මට කියන්න රටක තියෙන සම්පත් උපරිම මට්ටමින් භාවිතා කිරීම හෝ තියෙන සම්පත් ටික අඩුවෙන් භාවිතා කිරීම ඔයා පෙන්වන්නේ වක්‍රයක් එහෙමේ ගිහිල්ලාද ලක්ෂයක් එහෙමේ ගිහිල්ලාද? තියෙන සම්පත් උපරිම මට්ටමින් භාවිතා කිරීම හෝ තියෙන සම්පත් ටික අඩුවෙන් භාවිතා කිරීම. අන්න හරි නියමයි. හැමෝටම තේරිලා තියෙනවා. ලක්ෂයක් එහෙමේ ගෙනිලා තමයි ඔක පෙන්වන්නේ. හරිද? තමන් ළඟ තියෙන සම්පත් ප්‍රමාණය වැඩි වෙලා හෝ තියෙන සම්පත් ප්‍රමාණය අඩු වෙලා මේක පෙන්වන්නේ කොහොමද? අන්න හරි. වක්‍රේ එහෙමේ අරන් ගිහලා තමයි මේක පෙන්වන්නේ. තේරුණාද? හරිද? දැන් ඔයා මම දන්නවා මේක ඔයා දන්නවා කියලා. ඔයා දන්නවා වක්‍රයේ දකුණටද යන්නේ වක්‍රයේ වමට දෙන්නේ ලක්ෂය මතද ලක්ෂය ඇතුළද කියන එක ඔයා දන්නවා. මට මේක මම මේ කියන සිදුවීම් ටික ඔයා මට කියන්න ලක්ෂයකින්ද වක්‍රයකින්ද කියලා. මම උපකල්පනය කරනවා ඔයා වමද දකුණද දන්නවා කියන එක ඔයා දන්නවා. මම එහෙම උපකල්පනය කරනවා.
ඔයා මට ලක්ෂයද වක්‍රයද කියලා කිව්වනම් හරි මම මේ කියන සිදුවීම් ටික. විශාල විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගලා ඒම ඉක්මනට කියන්න ඕනේ හැබැයි. අන්න හරි. වක්‍රය දකුණට යනවා. රැකියාවන් නොමැති ශ්‍රමිකයන් රැකියාවන් සොයා ගැනීම. රැකියාවන් නොමැති ශ්‍රමිකයන් රැකියාවන් සොයා ගැනීම. අන්න හරි. ඇතුළත තිබ්බ ලක්ෂයක් හිමීට කොහෙටද යන්නේ? උඩට එනවා. රැකියාවන් හොයා ගන්නවනේ ටික ටික උඩට එනවා. නේ? ඊළඟට සේවකයන්ට පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. දැන් ඉස්සරට වඩා වැඩ කරන්න පුළුවන් ඒගොල්ලන්ට. සේවකයන්ට පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරපු නිසා ඵලදායීතාවය වැඩි වෙලා දැන් ඒගොල්ලන්. පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් මේ හැරි ලියලා ඇති. ඵලදායීතාවයේ වැඩි වෙලා ලක්ෂයක් මේ වක්‍රය දකුණට යනවා. ඵලදායීතාවයේ වැඩි වෙලා. ඉන්න සේවකයන්ගේ ඵලදායීතාවයේ වැඩි වෙලා. හරිද? ඊළඟට රටක දිගුකාලීන යුද්ධයක් තිබීම. යුද්ධයක්. මිනිස්සු මැරිලා සම්පත් විනාශ වෙලා. අන්න හරි. වක්‍රය කෙලින්ම වමට එනවා. ඊළඟට දිනපතා විදුලිය කපනවා. ඒ නිසා යන්ත්‍ර සූත්‍රවලේම ප්‍රයෝජනයක් ගන්න විදියක් නැහැ අපිට. දිනපතා විදුලිය කපනවා. ඒ නිසා අපිට තියෙන සම්පත් ටික යන්ත්‍ර සූත්‍රෙම පාවිච්චි කරගන්න බෑ. කරන්ට් එක කපනවා. දවසට පැය දෙකක් තුනක්. අන්න සම්පත් තියෙනවා යන්ත්‍ර සූත්‍ර ගොඩ නැගිලි ශ්‍රමිකයන් සේරම ඉන්නවා. නිෂ්පාදනය කරන්න බෑ කරන්ට් එක නැහැ. ඉතින් මෙහෙලට එනවා. ළමෙක් අහනවා එක පුහුණු වැඩසටහනක් නිසා හැකියාව වැඩි වෙන්න පුළුවන් දනේ කියලා. දැන් මේ දෙපැත්තට දාන්නේ භාණ්ඩ දෙකයිනේ. දැන් V හරි රෙදි හරි. එතකොට රෙදි කර්මාන්තේ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් ඒගොල්ලන්ගේ හැකියාව වැඩි වෙනවනේ. නේද? එතකොට අපි දෙපැත්තෙම ගෙනියනවද රෙදි පැත්තෙන් විතරද ගෙනියන්නේ? රෙදි ගාමන්ට් වලට පුහුණු වැඩසටහනක් කළොත් ඒ පැත්තෙන් විතරක් දකුණට යනවා. අනේ භාණ්ඩ දෙකක් නේ අරන් තියෙන. ඉතින් එක වැඩසටහනක් නිසා ඒ පැත්තේ පුහුණු වැඩසටහන මේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. අන්න ඒක තමයි පෙන්වන්නේ මේ වගේ. ටියුට් එකේ තියෙනවා බලාගන්න. රයිට්. ඔන්න ඔය කොටස් ටික තමයි අපි කරේ ළමයි. තේරුණානේ? ඔතන ඉවරයි නිෂ්පාදනය කියමයි. chart තුනක් තියෙනවා නිෂ්පාදනය කියමයිමට. ඔය ටික බලා ගන්න.